civic January assignment. Select the sources which help us to find information about the history of our school within bracket. Yes, what are the sources which help us to find information about the history of our school? පාසලේ ඉතිහාසය හොයන්න උදව් වෙන මූලාශ්‍ර මොනවද පුතේ මෙතන? Yes, කතා කරන්න දැන්. Logbook. Yes, logbook. Log සටහන් පොත උදව් වෙනවා. Logbook. Textbook. පාසලේ ඉතිහාසය හොයන්න උදව් වෙනවද? Textbook කියන එක අපිට ගන්න බෑ. School file records. School file records. පාසලේ මේ තියෙන file records උදව් වෙනවා පාසලේ ඉතිහාසය ගන්න. ඒතර පාසලේ ආදී ගුරුවරු, විදුහල්පතිවරු, ආරම්භ කරපු වසර ඒ වගේ දේවල් හොයන්න උදව් වෙනවා. Memorial plaques, right? Memorial plaques කියන්නේ සමරු පළක. සමරු පළක උදව් වෙනවා. Right? Memorial plaques. Past teachers. Past teachers also help. Clerks කියන එක ගන්න බෑ අපිට. Clerks කියන්නේ ලිපිකරුවන්නේ. ඒතර වෙනත් ආයතන වලත් ඉන්න ඕනේ. ඒක නිශ්චිත පිළිතුරක් නෙවෙයි. Past principals correct. Past principals. School web also correct. අපේ පාසලේ ඉතිහාසය හොයන්න පුළුවන් school web. දැන් ඔයාලගේ පාසලේ නම ගහන්න පුළුවන් www. right? Rahula College Mathura like that. www. කියලා පාසලේ නම ගහව වෙබ්සයිට් එකට ගිහලා තොරතුරු හොයන්න පුළුවන්. Now මේ විභාගයේදී අහන මේ වගේ ප්‍රශ්න name 4 sources which help us to find the information about the history of our school. අවුත් මේ කීපයක්. ඊට අමතරව ගන්න පුළුවන් ඕන clergy in the area. Clergy in the area කියන්නේ ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය. නායක හාමුදුරුවෝ. ප්‍රදේශයේ නායක හාමුදුරුවෝ එම උදව් වෙනවා අපිට එහෙනම් පාසලේ ඉතිහාසය හොයන්න. එන්න මේ මූලාශ්‍ර ගැන ඔබට අවබෝධයක් තියෙනවා පළවෙනි යුනිට් එකේ තිබිච්ච civic education. right. මේ ටික බලා ගන්න. ඊළඟට තියෙනවා manager of the band කියන එක වැරදි. Manager of the band. Student admission register correct. Student admission register. මං කියන දේවල් පැහැදිලි නැති වුණොත් කියන්න මට මේ. පුතේ මං කියන දේවල් පැහැදිලි නැති වගේ. Your voice is not clear. It's breaking time to time. Okay. මම එහෙමනොත් මේ කනෙක්ෂන් එක මාරු කරන්න ෆෝන් එකකින් වගේ සම්බන්ධ වෙන්න පුතේ. බලා ගන්න. කැඩි කැඩි වගේ නම් එහෙන්ද බලමු. right. Just a minute. ඊළඟ ප්‍රශ්නේ බලා ගන්න පුතේ. දැන් මම කනෙක්ෂන් එක වෙනස් කරන්න හදන්නේ. හරි දැන් පුතේ බලන්න මම වෙනස් කරා මේ සම්බන්ධ වුණේ රවුටරේ පොඩි ගැටලුවක් තියෙනවා පුතේ මේ පැහැදිලි නැති ගතිය. දැන් හරියට ඇහෙනවද පැහැදිලිව? Rashadu? Yes, sir. Yes, okay. Question number 2. Draw a rough plan of your school organizational structure. Rough plan. දැන් පාසලේ සංවිධාන ව්‍යුහය එහි දල සැලැස්මක් අදින්න කියලා තියෙනවා. පාසලේ සංවිධාන ව්‍යුහය අනු ප්‍රධානියා කවුද? Who is the head of the organizational structure of the school? Principal. මෙන්න මේ වගේ එකක් ඔබ අඳින්න ඕන උදේ. බලන්න මම මේ share කරන screen එක පේනවද බලන්න. Can you see this screen? තාම මේක පේනවද පුතේ බලන්න පොඩ්ඩක්. No, sir. හරි. මෙන්න මේ විදිහට ඇඳලා තියෙන්න ඕන ඔයාලා. Principal. Deputy principal. ඉහළට ඊතල යොදන්නේ මේ විදිහට මෙන්න principal, deputy principal, teachers in charge of grades. ශ්‍රේණි භාර ගුරුවරු. දැන් අපි දන්නවා grade 6 in charge. Teacher in charge of grade 6. Teacher in charge of grade 7. මේ විදිහට ශ්‍රේණි ප්‍රධාන ගුරුවරු ඉන්නේ. right? අපිට ඕනනම් ගන්න පුළුවන් මීට ඉහළින් ගන්න පුළුවන් class teachers, prefects,
class monitors students මේ විදිහට. දැන් students ලා ඉහළින්ම ඉන්නේ උන් තමයි පාසලේ වැදගත්ම කොටස උන් තමයි. right පාසලේ. අපිට ඕන මේ සටහනම අදින්න පුළුවන් principal ඉහළින්ම දාලා එහෙම වුණොත් ඊතලයේ එන්න ඕන පහළට. ඊතලයේ පහළට එන්න. right principal ඉහළේ පහළින්ම මෙතන ඇඳලා තියෙනවා. right. ඒතර පේනවා ඔබට past students and school development committee also help for the development of the school. පාසලේ සංවර්ධනයට උදව් වෙන පාසල් සංවර්ධන කමිටුව ඒ වගේම ආදි ශිෂ්‍යයන් මේක සම්පූර්ණ කරගන්න. ප්‍රමෝදදී ඔයා මේක සම්පූර්ණ කරාද ගෙදරදී? Did you complete this? Yes, sir. Yes. Okay. What about Rashali? Hashara, you also completed this? මම ඔය පේපර් එක නෙවෙයි. මේකත් පුතේ කරන්න වෙනවා. හොඳේ බලා ගන්න. මේ විදිහට කරන්න දැන් ගෙදරදී කරන්න මම group එකට දාලා තියෙන මේ පේපර්. අනිත් එකත් ඩිස්කස් කරනවා. මාර්ච් වලට දාලා තියෙන්නේ. ඒ දෙකම මම සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට මුලදී අතපසු වෙච්ච පාඩම් ටික අහු වෙනවා අපිට. හරිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. right. අනේ මෙතන තියෙන්නේ මේ විදිහට තියෙන්නේ මේ ප්‍රශ්නේ. දැන් පුතේ ස්ක්‍රීන් එක බලන්න. I'm also didn't do that, but I wrote it in a rough paper. Okay. Good. Can you see question number 3 now? Rashalidu, තුන්වෙනි ප්‍රශ්නේ පේනවද බලන්න? Question number 3. Can you see it? No. What is the main post related to the administration of the school? Main post related to administration of the school. Yes. උත්තර කියන්න පුතාලා ලියපුවා. Pramodya. What's the main post related to the administration of your school? Hurry up. The principal. The principal is the main post related to the administration of your school. Why is an administrative structure necessary for your school? Why an administrative structure necessary? පාසලට ඇයි සංවිධාන විභාගයක් අවශ්‍ය? කතා කරන්න පුතේ. ලියපු පිළිතුරු කියන්න ප්‍රමෝදයද? Why is an administrative structure necessary for a school? පාසලට අවශ්‍ය සංවිධාන විභාගයක් එකක් to develop the school. පාසල සංවර්ධනය කරන්න. To develop the school. පාසල සංවර්ධනය. තව මොනවද? To safeguard the properties of the school. To safeguard the properties of the school. To develop the school, correct. අනිත් එක හැටියට අපිට ගන්න පුළුවන් පුතේ තව කරුණක්. නිසි ලෙස පාසල පරිපාලනය කිරීම. For proper administration. ඒකට වගකීම් පවරලා තියෙන පුතේ හැමෝටම. Principal, deputy principal, assistant principal, sectional heads ඒ වගේ for proper administration. දැන් අපි අර විදිහට සංවිධාන ව්‍යුහයක් පාසලේ නොතිබුණා නම් පාසල මේ හොඳින් මැනවින් කළමනාකරණය වෙන්නේ නැහැ. Administration කියන්නේ පරිපාලනය කියන එක. ඒක තේරුම ඕනනම් ලියා තියන්න. For proper administration නිසි පරිපාලනය සඳහා. To develop the school. Sir, then is that wrong, that the thing I said? Sorry, you did not write it. What you say is not clear to me.
Tell again. Sir, the thing that I tell before this, is that wrong? Can you tell? Repeat it, please. To safeguard the properties of the school. To safeguard the properties of the school. Yes, that is also correct. That is also correct. Why is an administrative structure necessary for a school? Without principal, deputy principal, assistant principals, everything. ප්‍රධාන වශයෙන් නම් පුතේ මෙන්න මේ කාරණාවට තමයි අවශ්‍ය වෙන්නේ. අපේ ඕන තාලියන පුළුවන් to increase the result of the students. එහෙම උනත් ගන්න පුළුවන්. To protect the discipline of the students. සිසුන්ගේ විනය ආරක්ෂා කරන්න. ඒ ක්‍රමයට ලිව්වත් හරි. Question number 5. Question number 5. Select duties and responsibilities of the principal, teachers and students within brackets and complete the table. එතන තියෙනවා පුතේ duties and responsibilities of the principal, teachers and students. ඔබ select කරන්න ඕනේ නම් number එක කියන බන්ද විදුහල්පතිතුමාගේ යුතුයකම් දැක්කනේ. The duties of the principal. Yes. Developing knowledge, attitudes and skills of the students. Developing knowledge. සිසුන්ගේ දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය කිරීම. ඒක කාගේ යුතුයකමක්ද? වගකීමක්ද? Teacher. Yes, Teachers. that is a duty of teachers. එහෙනම් teachers පැත්තට පුතේ number 1 යන. Number 1 කියන එක. Right? ඊළඟ දෙන්නේ සිසුන්ගේ දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය කිරීම. Number 2, attending school daily. Attending students. Yes. සිසුන්ට නිවාඩු කියලා එකක් නෑ පුතේ. එයාලා හැමදාම පාසලට පැමිණෙන්න ඕනේ. අත්‍යවශ්‍යම හේතුවක් නිසා අසනීප වෙලා ඉන්නේ. නොපැමිණෙ ඉන්න පුළුවන්. නැත්නම් පාසලට පැමිණෙන්න ඕනේ. Right? Third one, supervising teachers. Supervising teachers. Principal. Principal. Supervising කියන්නේ නිරීක්ෂණය කිරීම නැත්නම් අධීක්ෂණය කිරීම. ගුරුවරු අධීක්ෂණය කරනවා වැඩ කරනවාද කියලා එක ප්‍රින්සිපල්ගේ ඩියුටි එක. ඒ වගේම රෙස්පොන්සිබිලිටි එක. Number 3. මෙතන මේ තියෙන කරුණු තමයි මේ දාලා තියෙන්නේ බලන්න. Number 4, preparation of timetables. Preparation of timetables. Principals. Principals, yes. That is a duty and responsibility of the principal. ඒතර විදුහල්පතිතුමා කාලසටහන හදලා අදාළ ගුරුවරුන්ට පවරන්න. ඒක ඔහුගේ යුතුයකම. Right? Next one, treating all students equally. Treating all students Teachers. equally. Yes, teachers. සෑම සිසුවෙකුටම සමාන ලෙස සැලකීම teachers ලගේ යුතුයකම. Number 6, respecting the teachers. Respecting the teachers. Yes. Students. Right. Number 6. Number 6. Students. Duty and responsibility of students. Obeying the teachers and the principal. Obeying the teachers and the principal. Whose duty? Yes, that is also duty and responsibility of students. Number 7. Giving term test marks in time. Giving term test marks in time. Teachers. That is teachers, yes. You know, වාර විභාග පවත්තලා වෙලාවට ලකුණු දෙන්න ඕනේ. ඒක teachers ලගේ යුතුයකමක් හා වගකීමක්. Right. Next one. Acting as the pilot of educational activities. Pilot කියන්නේ නියමුවක්. අධ්‍යාපන principal. අධ්‍යාපන කටයුතු වල නියමුව හැටියට කටයුතු කරන ඕනේ විදුහල්පතිතුමා. එහෙනම් number 9 කියන එක යනවා. එතන principal. Protecting the resources of the school. Protecting the resources of the students. මේක හැමෝටම අදාළයි විශේෂයෙන් මෙතෙන්ට students කියලා තමයි ගන්න. ඒතර පාසලේ අපි දන්නවා සමාජිකයන් ඔවුන්ගේ යුතුයකම් හා වගකීම්. දැන් ඔබගේ විභාගෙදී අහන්න පුළුවන් මේ විදිහට. Right? Two duties and responsibilities of students. දැන් සිසුන්ගේ යුතුයකම් හා වගකීම් ඔබ දන්නවා. Teachers කියලා අහන්න පුළුවන්. නැත්නම් principal කියලා ඒ විදිහට අහන්නත් පුළුවන්. Right. ඊළඟට බලන්න 6 වෙනි ප්‍රශ්නේ list 5 organizations or committees found in your school.
ඔබේ පාසල තුල දක්නට ලැබෙන කමිටු එහෙම නැත්නම් සංවිධාන පහක් නම් කරන්න. Yes, can you name? පාසල තුල තියෙන කමිටු එහෙම නැත්නම් සංවිධාන. Yes. Girl Guide Association, Girl Guides Association, correct. Environmental Club, Yes. Environmental committee කියලා තියෙන්න පුළුවන් නේ. මම මේ ලියන්නේ කීපයක්. Buddhist Society, Yes. Environmental committee. පරිසර කමිටුව කියලා එකක් තියෙනවා. what committee? Sorry. Environmental committee. Sport committee. Yes, sports committee. Sports committee. ක්‍රීඩා සම්බන්ධ. Sports committee. මේ committee කියන වචනේ වෙනකොට society කියලා තියෙන්නත් පුළුවන්. ඒක පාසලෙන් පාසලට විවිධ වචන පාවිච්චි කරන්න පුළුවන්. Sports committee. What else? Science club. විද්‍යා සංගමය. Science club. Girl Guides Association කියලා තියෙන්න පුළුවන් ගැහ කාන්තා පාසලක් නම්. Then Scouting Society. Buddhist Society, Yes, Buddhist Society. Scouting බාලදක්ෂ කියලා තියෙනවා. Scouting Society. බාලිකා විද්‍යාලවල තියෙන Girl Guides Association කියලා. Girl Guides Association. English Club. Yes. English Club. English Speaking Club. English Literary Association. මේ විවිධ නම් වලින් තියෙන්න පුළුවන්. English Literary Association. excuse me sir, මම දැන් ඔබනේ sir. ඔව්. මොන paper එකද ගන්න? මේක දෝ මේ අපි කරන්නේ ජනවරි කියලා දාලා තියෙන ටියුට් එක. ජනවරි කියලා තියෙන assignment 2 ජනවරි කියන එක කොහොමද? group එකට දාලා තියෙන්නේ. ඒක. civic education එකක් ඒක. civic education. මෙන්න මේ විදිහට තියෙන්නේ මෙන්න මුල. මේකේ හරිද? මේක රෙකෝඩින් එක යනවා මම ඔයාලට මුල ටික ඕන බලා ගන්න අපු එවන්න. right here. බලන්න මේ විදිහට තියෙන්නේ environmental committee, sports committee, science club තව තියෙන්න පුළුවන් astronomical society කියලා තාරකා විද්‍යා සංගමය. photographic club, welfare society ඒ වගේ. ඡායාරූප ඒ වගේ ඒවා තියෙනවා. ඒතකොට මොකද මේවා පාසලෙන් පාසලට වෙනස්. හැම පාසලකම මේවා අනිවාර්යයෙන්ම තියෙනවා කියලා එකක් නැහැ. photographic club, right? Buddhist Students Association. බෞද්ධ ශිෂ්‍ය සංගමය කියලා තියෙනවා. English Literary Association. Sinhala Literary Association. ඒ වගේ විවිධ නම් වලින් පාසල තුල තියෙනවා සමිති සමාගම්. ඒව ගැන අපි අවබෝධයක් තියෙනවා. දැන් ප්‍රධාන පාසල් වල මේ වගේ කමිටු නැත්නම් සමිති සමාගම් වැඩි. නොදියුණු පාසල් වල අඩුයි. හරිද? මේ විශේෂ සමගාමී කටයුතු වලට එන්නේ මේ ප්‍රධාන අරමුණ තමයි සිසුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම. පෞරුෂ සංවර්ධනය. right? අන්තර් පුජ්‍යල සම්බන්ධතා ඒ වගේම හොඳ ගුණාංග වර්ධනය කරන්න තමයි මේ පිටවල තියෙන පාසල තුල. right? අපි බලමු name the committee or organization that perform following services. ඒතර බලන්න පුතේ මෙන්න මෙතන services තියෙනවා නම් මොන committee එකද නැත්නම් society එකද මේව perform කරන්නේ. Organizing cleaning campaigns. පිරිසිදු කිරීමේ ව්‍යාපාර. Cleaning campaigns ශ්‍රමදාන ඒ වගේ. Growing plants. Educating students to dispose garbage properly. Yes. දැන් අපි උඩේ ඉහත ලියපුවේ මොන committee එකද ඔබ හිතන්නේ? මොන society එකද? Sports committee, science club, environmental society. මේ වගේ ක්‍රියාකාරකම් සංවිධානය කරන්න පුළුවන්. ප්‍රමෝද්‍ය, රෂලි. Yes, environmental society. Environmental society එහෙම නැත්නම් environmental committee. පරිසර කමිටුව. Environmental committee.
දැන් විභාගයේදී ඔබෙන් අහන්නේ පරිසර ඔබ පාසලේ තියෙන කමිටු දෙකක් නම් කර ඒවයි කාර්යයන් ලියන්න කියලා. ඒ කමිටි එකෙන් කරන කාර්යයන්. එහෙනම් දැන් environmental committee ඔබට නම් කරොත් ලියන්න පුළුවන් functions. Functions කියන්නේ කාර්යයන් වෙති. Organizing cleaning campaigns. Drawing plans. Right? ඒ වගේ ඒවා ලියන්න පුළුවන්. ඊළඟට බලන්න පුතේ. Organizing sport events. Provide sport equipment. Conduct training programs. Conduct training programs. Then what's the committee? Yes. Sport committee. Yes. Sport committee. Sport committee. Sport committee. They are the functions of sport committee. Conduct Sila campaigns. Conducting Vesak lantern competitions. Conducting religious programs. What is the society or committee? Religious committee, yes. Religious committee. පාසල තුල තියෙනවා ආගමික කටයුතු පිළිබඳ කමිටුවක් ඒකේ. Religious committee. ආගමික කමිටුව එක. Right? Religious committee. මේවා කරලාද තියෙන්නේ පුතාලා? මම එවපුවේ ටියුට් එකේ. දැන් yes. හරි. කලින් කරලා නම් පහසුයි අපිට වේගෙන් යන්න පුළුවන්. වැරදි දැන් විතරයි වලට දැන් හදා ගන්න තියෙන්නේ. දැන් යම්කිසි ඇක්ටිවිටි එකක් කරනකොට වැරදි පිළිතුරු ලියලා තියෙනවා දැන් නිවැරදි කර ගන්න පුළුවන් ඒ විදිහට. හරි බලමු අපි select good qualities that you possess from the list and write down them. Select good qualities that you possess. මෙන්න මෙතනින් select කරන්න තියෙන ඔබ සතු හොඳ ගුණාංග. මම ඒව රවුන්ඩ් කරනවා. ඔයාලා ඉදිරිපත් කරන්න බලන්න. මයික් ඔන් කරලා කියන්න බලන්න පුතේ. Good qualities. Kindness. Kindness, yes. කරුණාවන්තකම කියන්නේ හොඳ quality එක. Honesty, yes. Honesty, අවංකකම. Honesty. Then what else? Truthfulness. Truthfulness. සත්‍යවාදී බව. සත්‍ය. බොරු කියන්නේ නැහැ කවදා. Truthfulness is a good quality. Then patience. Patience, ඉවසීම. Patience is a good quality. දැන් ඔබ බස් එකකට ගොඩ වෙනකොට කැන්ටින් එකේ ඉතින් අනිත් අය පෙරලගෙන යන්නේ නැහැ. අපි ඉවසීමෙන් යුතුව කටයුතු කරන එක හොඳ quality එකක්. Respecting others is a good quality. Respecting others. Right? Simple. සරල ජීවිතයක් ගත කරනවා. සරල බව. That is a good quality. Protecting public property. පොදු දේපල ආරක්ෂා කිරීම. පොදු දේපල ආරක්ෂා කිරීම මෙන්න මේව හොඳ ගුණ. එතකොට මේ නම්බර් 2 වලදී තියෙන jealousy කියන එක වැරදි. jealousy කියන එක හොඳ ගුණාංගයක් නෙවෙයි ඒක නරක එක. right? මම ඒවට කතිරයක් දානවා මෙතන. right? jealousy. That is a bad weakness එක. selfishness කියන්නේ ආත්මාර්ථකාමී බව. ආත්මාර්ථකම. stealing සොරකම් කිරීම. හරිද? ඒව නරක. විභාගයේදී අහන්න පුළුවන් මේ විදිහට name 5 of your good qualities. Name 5 of your good qualities. ඔබ සතු හොඳ ගුණාංග වලින් 5ක් ලියන්න. එහෙම නැත්නම් 3ක් ලියන්න. right? ඒ විදිහට. Name 3 of your good qualities. අර ඒ වගේම පළවෙනි පේපර් එකේ ඉන්න පුළුවන් which one of the following is a good quality. එතකොට 3ක් දෙනවා වැරදි පිළිතුරු එකක් හරි ඒවා දෙනවා. ඒ ක්‍රමයට අහන්නේ විභාගවල. Right. Name 2 challenges you face in your life. Name 2 challenges you face in life. Sorry. ඔබ ජීවිතේ මුහුණ දෙන අභියෝග. I can't hear properly. පැහැදිලි වෙන්නේ නැහැ. බලන්න පුතේ මම ටෙක්ස්ට් බුක් එක ෂෙයා කරන්න පොඩ්ඩක් බලා ගන්න බෑද? Sorry. පැහැදිලි නැහැ. මේ විදිහට බලන්න ටෙක්ස්ට් බුක් එකේ. පුතාලා ටෙක්ස්ට් බුක් එක පේනවද? දැන් ඔබ මොකද චැලෙන්ජ් එකක් තමයි ඔබට පන්තියේ නායකයව වෙන්න ඕන.
නමුත් නායකයා වෙන්න බෑ. ඔබට වඩා දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒක චැලෙන්ජ් එකක් ඒක. මේ තියෙන ඔබ සතු හොඳ ගුණාංග. Becoming the class monitor. That is a challenge. ඒ වගේම ඔබ යම්කිසි තරගයක් දිනනවා නම් ඒකත් challenge එකක් තමයි. ඒක ඔබට වඩා දක්ෂ අය ඉන්නවා. Right? Winning 100-meter race. Winning 100-meter race. That is a challenge. ඔබට වඩා දක්ෂ අය ඉන්න නිසා ඒක challenge එකක් වෙන්නේ. තව කියන්න බලන්න ඔබට තියෙන challenges. What are the other challenges you face as a student? Yes. Pramodya, කතා කරන්න. මීට අමතර challenges අපි මොනවද දෙන්නේ? Inability to join the school music band. අපිට වඩා දක්ෂ විදියට බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන්. Western music band. Becoming a prefect. Becoming a prefect. Yes, scholarship exam. Passing scholarship exam. Correct. ශිෂ්‍යත්ව විභාගයේ සමත් වීමත් ඔබ මුහුණ දීපු challenge එකක්. මේ විදිහට Becoming the වෙනවා best student in the class. Yes. Becoming first in the class. මේ විදිහට ලියන්නේ නම් passing the scholarship exam. Okay, correct. Passing the grade 5 scholarship exam. ඒක වඩා හොඳයි. Passing the scholarship. දැන් ඔබ ශිෂ්‍යත්ව විභාගය එකයිනේ තාම ලියන්න තියෙන්නේ. ඒකම grade 5 කියලා දැන්. Scholarship exam. Yes, can you name one more? තව එකක් කියන්න. Can you tell one more challenge? Becoming the first in the class. පන්තියේ පළවෙනිය වීම challenge එකක්. Yes, becoming the first in the class. මේට අමතරව ගන්න පුළුවන් පුතේ අපි මුහුණ දෙන අභියෝග තමයි ස්වාභාවික විපත් වගේ ඒවා. ඒ වගේව සිදු වුණා නම් ඒවා challenges. Natural disasters. Natural disasters. ඒ වගේම COVID pandemic කියන එක ජීවිතේ අපි මුහුණ දීපු challenge එකක් තමයි. එකක් දියමු අපි COVID pandemic. COVID pandemic. COVID-19 pandemic. Pandemic කියන්නේ ගෝලීය වසංගතය. ඒතර ළමයි විතරක් නෙවෙයි ලෝකේ හැමෝම මුහුණ දීපු එකක් නේ. අපි ජීවිතේ යන ඉලක්කයක් කරා යන විට අරමුණක් කරා යන විට ඇති වෙන බාධක සම්පතන. ඊට හරස්සන දේවල් තමයි පුතේ challenges හැටියට ගන්න. right? නිතර අසනීප වලින් පෙළෙනවා නම් ඒකත් අභියෝගයක්. ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් පුතේ ඒකත් challenge එකක්. ආර්ථික ප්‍රශ්න තියෙනවා. දැන් ඔබට ක්ලාසස් වල ඉගෙන ගන්නකොට ඉන්ටර්නෙට් කනෙක්ෂන් ප්‍රොබ්ලම්ස් තියෙනවා. ඒවත් ගන්න පුළුවන්. දිගු කාලීනව තියෙනවා නම් යමක් ඒක challenge එකක් වෙනවා. හැබැයි දවස් දෙකක් තිබුණාට challenge එකක් වෙන්නේ නැහැ ඒක problem එකක්. problem කියන එක කෙටි කාලීන challenges කියන්නේ දිගු කාලීන තත්ත්වයක්. okay. දැන් බලා ගන්න ඊළඟ එක. Mention 4 qualities you should develop to overcome challenges. Overcome challenges. මේ අභියෝග ජය ගන්න නම් ඔබ දියුණු කළ යුතු ගුණාංග මොනවද? මොනවද ඔබ දියුණු කළ යුතු ගුණාංග? අභියෝග ජය ගන්න ජීවිතේ. කියන්න බලන්න කතා කරන්න පුතේ වීඩියෝ ඔන් කරලා. අපේ ජීවිතයේ අභියෝග ජය ගන්න ඔබ ගාව තියෙන ගුණාංග. Yes. නිතික. Kindness. අනේ kindness කියන එකෙන්ම අපිට කියන්න බෑ අභියෝග ජය ගන්න කියලා. Sorry. පැහැදිලි නෑ පුතේ. අපිට වහිනොත් අදට මේ වෙලාවේ. වැස්ස වහින්න නිසා මට පැහැදිලි නෑ.
leisure time නේ එහෙමද කියන්නේ උදේ leisure මෙන්න මේ වගේ ගුණාංග තියෙන්න ඕන පුතේ අභියෝග ජය ගන්න නම් අපිට බලා ගන්න හැමෝම creativity කියන්නේ නිර්මාණශීලී වීම ඕන අභියෝගයක් ජය ගන්න පුළුවන් අපි නිර්මාණශීලී creativity නිර්මාණශීලී බව right creativity තව කියන්නේ creativity කියන්නේ නිර්මාණශීලී බව තව ආත්ම විශ්වාසය කියව self confidence ආත්ම විශ්වාසය තියෙන්න ඕන දැන් අරමුණ අභියෝග ඉලක්කයක් ජය ගන්න creativity bravery නිර්භීතකම bravery yes can positive thinking නැත්නම් thinking positively ධනාත්මකව සිතන්න ඕන I can do anything I can pass the exam well අන්න ඒ වගේ සිතනවා නම් ඒකට කියනවා ධනාත්මකව සිතීම positive thinking right හොඳ ගුණාංග මෙතෙන්දී අහන්නේ ඔබට ජීවිතයේ අභියෝග ජය ගන්න නිර්මාණශීලී වීම right ආත්ම විශ්වාසය තව ගන්න පුළුවන් කැපවීම කියන එක පුතේ dedication ඒක ඉතාම හොඳයි ලියන්න dedication කැපවීම right ඊළඟට බලන්න පුතේ write two of your permanent goals in your life write two of your permanent goals කියන්නේ ස්ථිර අරමුණු ඔබගේ ජීවිතයේ තියෙන ස්ථිර අරමුණු දෙකක් ලියන්න ස්ථිර අරමුණු මම ටෙක්ස්ට් බුක් එක ඕන ෂෙයා කරන්නම් බලා ගන්න පුතේ අරමුණු සඳහන් වන ස්ථාන මේ විදිහට මෙන්න right මේ දිනේ අරමුණු පිළිබඳව මෙන්න මේවා සමහර ඒවා පර්මනන්ට් ඒවා නෙවෙයි සමහර අරමුණු කෙටි කාලීන ඒවා කෙටි කාලීන අරමුණු මේ තියෙන්නේ cultivation of leadership skills නායකත්ව කුසලතා වර්ධනය කරගන්න ඒක දීර්ඝ කාලීන එකක් හැටියට ගන්න පුළුවන් දීර්ඝ කාලීන අරමුණු right development of the ability to use computer දැන් ඔයාලා කියන්න පුළුවන් I like to be an engineer ඒකත් ඔබගේ අරමුණක් ඔබගේ ස්ථිර අරමුණක් වෙන්න පුළුවන් ජීවිතේ right එහෙනම් බලන්න cultivation of leadership qualities development of leadership qualities becoming an engineer ඒ වගේම දීර්ඝ කාලීන නැත්නම් ස්ථිර අරමුණු මේ ස්ක්‍රීන් එක පේනවද පුතේ මම ෂෙයා කරපු ස්ක්‍රීන් එක පේනවද බලන්න yes sir ටෙක්ස්ට් බුක් එක පේනවනේ හරි ඊළඟට අපි මේ ප්‍රශ්නෙට යමු මෙතෙන්ට හරි මෙන්න මේක ලියා ගන්න මෙතන ලියන්න මේ විදිහට two of your permanent goals කියන එකට මම ලියන එකට වෙනස් ඒවා ලියන්න පුළුවන් පුතාලට හොඳයි මම ලියන ඒවාට වෙනස් කරුණු ලියලා තියෙනවා හරි උත්තර කියවන්න මම මේ උදාහරණ කීපයක් විතරයි ලියන්නේ මොනවද දීපු නැති අයට becoming an engineer doctor ඒ වගේ ඔබගේ අරමුණ ලියන්න දෙන්නේ becoming an engineer ඔයාලා ડોක්ටර් කෙනෙක් නම් වෙන්න ඒ වගේ කැමති accountant ඒ වගේ ලියන්න businessman එක permanent goal එකක් right තව අපිට ගන්න පුළුවන් developing leadership qualities නායකත්ව ගුණාංග developing leadership qualities දැන් මම එක්ස්ට්‍රා ක්ලාසස් හැම සතියෙම දාන්නේ නැහැ පුතේ හොඳේ මම අතිරේකව අර ළමයින්ට ඒ ටික අතපසු වෙච්චට දාන්නේ ඔයාලට එහෙම විභාගයක් ප්‍රකාශ කරලා තියනවා කියලා ප්‍රකාශ කරොත් ඉදිරියේදී මම පේපර්ස් තව වැඩිපුර සාකච්ඡා කරන්න දානවා ඒ සිකුරාදා ක්ලාස් එකේ දැන් සිලබස් ඉවරුනාට පස්සේ ඒකෙත් කරන්න තියෙන පේපර්ස් තමයි පේපර්ස් එහෙම සාකච්ඡා කරනවා ඒකවල ඔයාලට මුලදී ඉගෙන ගන්න බැරි වෙච්ච අහු වෙනව නැවත
මුලදී අතපසු වෙච්ච සිලබස් එක කවර් වෙනවා අපි මේ වගේ පේපර්ස් 6ක් 7ක් කරාට පස්සේ. එහෙම නැතුව තියරි කරන්න ගියොත් පුතේ මාසෙකින් හමාරකින් කරන්න අමාරුයි. අවුරුද්දක් මාස 7-8ක් කරපුවා කරන්න බෑනේ. මාසෙන් හමාරු ඒ ඉන්න මේ සිලබස් එකේ තියෙන ඒවා තමයි මේ තියෙන්නේ. Right. Developing leadership qualities. Yes, can you tell one more? මේ තියෙන්නේ development of the ability to use computer කියලා තියෙනවා. මෙන්න මේවා දෙවොත් හරි අපිට. හැබැයි obtaining over 80 marks in each subject කියන එක permanent goal එකක් කියලාම ගන්න බෑ. කෙටි කාලීන එකක්. දැන් අපේ ජීවිතයේ ඔයාලගේ අරමුණු කොටස් දෙකකට බෙදන්න පුළුවන්. short term objectives, long term objectives ඒ විදිහට බෙදන්න පුළුවන්. හරි තව බලන්න ගන්න අපි එකක් ලියමු ඒක. Developing leadership qualities, becoming an engineer. Now permanent goal එකක්. Yes, Rashalidu, can you tell any other permanent goal? දැන් ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගැනීම කියලා කිව්වොත් learning an international language. Learning an international language. ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගැනීම. ඔබගේ තියෙන්න පුළුවන් එක කොරියන්, ඉංග්‍රීසි, ෆ්‍රෙන්ච්, ජපනීස්. Learning an international language.